Good morning everyone. සුබදැසනක් සෙල් දෙනාටම සුපුරුදු විදියට උදේ 6:30 අපි අද දවස තුලත් හම්බෙනවා. විශේෂ පාඩමක් සමාන ස්පෝකන් එකත් එක්ක යන විශේෂ භාවිතයක් සම්බන්ධයෙන් කතා කරනවා අද දවස තුලත් වෙනද වගේම සාමාන්‍ය ඔබට හම්බෙන්නේ නැති ඉගෙන ගන්න අපහසු තේරුම් ගන්න අපහසු කොටස් මුල් කරගෙන තමයි අපි උදෑසන වැඩසටහන විශේෂයෙන්ම ආවරණය කරන්නේ. ඒකත් එක්ක අලුත් දෙයක් පොඩ්ඩක් කියා දෙන්නත් හිතුණා. අද ටිකක් කම්මැලි දවසක් නේද? පළාත් කිහිපයකටම ටිකක් වහින වැහි ස්වභාවයක් තියෙන අඳුරක් තියෙන කම්මැලි දවසක්. කොහොමද අපි කියන්නේ? අද හරි කම්මැලි දවසක්. අපි එතනින්ම අද පාඩම පටන් ගමු. අද හරි කම්මැලි දවසක්. සාමාන්‍යයෙන් අපි ඉත් එක තමයි උතන දවසක් හරි කාලගුණේ හරි මුල් වෙද්දී ඉත් එකත් එක්ක මූලික වෙනවා. දැන් මේවට එහෙම වෙන ග්‍රැමර් තියෙනවා, තීරි තියෙනවා. නමුත් ඒවත් එක්ක ඉගෙන ගන්නවට වඩා මම ඒ ග්‍රැමර් එක ඔබට සරල කරලා කෙටි කරලා මම දෙනවා මතක තියාගන්න පුළුවන් විදියට. අපි කියනවා it is very lazy day. ඔම කම්මැලි දවසක්. දැන් මේ it is කියන එක අපිට it's කරලා ගන්න පුළුවන්. It's very lazy day. හරි කම්මැලි දවසක්. දැන් මේක මට කාගෙන් හරි අහන්න ඕන මෙහෙම. දැන් මේක නෙමෙයි අද පාඩම. හරි මේ එක වාක්‍යයක් පොඩ්ඩක් ඉගෙන ගන්න. මට කාගෙන් හරි අහන්න ඕන අද කම්මැලි දවසක්. එහෙම නේද? මට එයාගේ අදහස ඒකටම කරලා ගන්න ඕන. ඒ අදහස ඒත්තු ගන්නවන්න ඕන. මට එයාගෙන් උත්තරයක් ඕන මට බලාපොරොත්තු වෙන විදියට. එහෙම නොවෙන්න පුළුවන්. දැන් මම කියනවා ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් බලලා ඒ පිරිමි ළමයා හරි දක්ෂයි. ඒ පිරිමි ළමයා හරි දක්ෂයි. මම ඔක කෙනෙක්ට කියලා මට එයාගෙන් ඔව් එහෙම තමයි කියන උත්තරේ ගන්න ඕනේ. එතකොට මම කරන්නේ ඒ පිරිමි ළමයා හරි දක්ෂයි නේද? එහෙමනේ කියලා මම එයාගෙන් අහනවා. එතකොට ගොඩාක් වෙලාට එයා මගේ උත්තරයට සාපේක්ෂ උත්තරයක් දෙන්නේ. සමහරක් විට එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි මම එයාව පෝස් කරනවා මගේ අදහසට සමීප වෙන උත්තරයක් ගන්න. දැන් මට හරි කම්මැලි අද මං කියනවා it's very lazy day. එහෙම නේද කියලා මං අහන්න ඕන. එතින්දී අපි අහනවා මෙන්න මේ is එක මුල් කරගෙන isn't it මේකෙන් යන්න. It's very lazy day, isn't it? එහෙම නේද? ටිකක් අමුතුයි වගේ වුණාට මෙහෙම තමයි අහන්නේ. It's very lazy day. බොහොම කම්මැලි දවසක්. Isn't it? එහෙම නේද? Isn't it? එහෙම නේද? දැන් මම අහනවා do you like it? ඔයකට කැමතිද? Don't you? කැමති නේද? Do you like it? ඔයකට කැමතිද? Don't you? කැමති නේද? It's very lazy day. කම්මැලි දවසක්. Isn't it? එහෙම නේද? එහෙම නේද? දැන් තව එකකින් කිව්වොත් බලන්න මෙතන do you like it? Do you like it? ඔයකට කැමතිද? මම ඇහුවා ඔයා ඒකට කැමතිද? හැබැයි මම ටිකක් ෆෝස් කරනවා ඔයාගේ ආන්සර් එකට. Don't you? Don't you? Do you like it? Don't you? ඔයාකට කැමතිද? කැමති නේද? ඔයාකට කැමතිද? කැමති නේද? Do you like it? Don't you? මේක don't උනා කියලා අතන isn't උනා කියලා වාක්‍ය නෙගටිව් උනා කියලා හිතන්න එපා. එතනින් අර ෆෝස් කිරීමක් බල කිරීමක් තමයි ප්‍රකාශ වුනේ. ඒක අමතර දෙයක් උගන්වන්න බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. හරි. අද පාඩම අද මම බලාපොරොත්තු වෙනවා අපි කාටවත් ගැටලු තියෙන නැත්නම් අපි කතා කරද්දී ගන්නෙ නැති විශේෂ පාඩමක් let එක සම්බන්ධයෙන් කතා. let කියලා දාගන්න. දැන් මම හිතනවා වැඩසටහනට හැමෝගාම පොඩි සටහන් පොතක් ඇති කියලා. let කියලා දාගන්න අද දවස් තුන අපි let එක සම්බන්ධයෙන් කතා කරමු. Let is spoken let මොකද්ද මේ let කියලා කියන්නේ? let කියන්නේ මොකක්ද? අද මහපු අයත් ඇති සමහර. මේ let එකේ භාවිතයන් දෙක.
let එක command එකක් විදියට ගන්න පුළුවන්. command එකක් විදියට. ඒ වගේම let එක verb එකක් විදියට ක්‍රියාපදයක් විදියට ගන්න පුළුවන්. command එකක් විදියට ගන්නත් පුළුවන්. ක්‍රියාපදයක් විදියට let එක අපිට ගන්නත් හැකියාවක් තියෙනවා. මේක එක්තරා කොටසක් පමණක් අපේ practical ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන කොටසක් පමණක් මම අද සාකච්ඡා කරනවා. let මෙතෙන්දී අපිට පුළුවන් ඉඩ දෙන්න කියන අදහස ගන්න. ඉඩ දෙන්න. ඉඩ දෙන්න. ඉඩ දෙන්න. let එකේ අදහස විදියට ඉඩ දෙන්න කියන අදහස ගන්න පුළුවන්. ඉඩ දෙන්න කියන්නේ මොකක්ද? හොඳට තේරුම් ගන්න මේක. ඉඩ දෙන්න කිව්වහම මොකක් හරි ආසනයක මොනවා හරි තැනක ඉඩ දෙන්න කියන එක නෙමෙයි. දැන් උදාහරණයක් අපි කොටු පහක් තියෙනවා, කොටු පහේ 5 දෙනෙක් වාඩි වෙලා ඉන්නවා, වැඩිහිටි කෙනෙක් එනවා, අම්මා කෙනෙක් දරුවෙක් වඩාගෙන එනවා. අන්න අපි යාළුවට කියනවා අනේ කොටුව පොඩ්ඩක් ඉඩ දෙන්න. ඒක නෙමෙයි මේ. ඒක නෙමෙයි. බස් එකේ සීට් එක අපි කියනවා අනේ පොඩ්ඩක් ඉඩ දෙන්න මට. ඒක නෙමෙයි. මේ ඉඩ දෙන්න කියන්නේ යමක් කිරීමට අවසර දෙන්න. යමක් කරන්න අවසර දෙන්න කියන යමක් කිරීමට අවසර දෙන්න. අවසර දෙන්න කියලා තමයි මේ කියන්නේ. මොනවා හරි දෙයක් කරන්න අවසර දෙන්න, ඉඩ හරින්න, ඉඩ දෙන්න, ඉඩ හරින්න, ඉඩ දෙන්න කියන අදහස. මේකෙදි අපි දැනගන්න ඕන මේ let එක ටිකක් විශේෂයි. ඒකයි ඔබට ගොඩක් අයට මේක හම්බෙන්නේ නැත්තේ. මේකේ pronouns භාවිතා වෙන විදියක් තියෙනවා. ව්‍යාකරණ රටාවක්. ඒ තමයි හැම pronoun එකක්ම අනුක්ත වෙන්න ඕන. උක්ත වෙන්න බෑ, අනුක්ත වෙන්න ඕන. ඒකත් මම කියා දෙන්නම්. මීට කලින් නම් පාඩම් වල කිහිප අවස්ථාවකදී මේක කියා දුන්නා. ඒ නිසා බහුතරයක් දන්නව ඇති. නමුත් අලුත් කවුරු හරි ඉන්නව ඇති කියලා හිතලා මම පොඩ්ඩක් නැවත කියා දෙන්නම්. දැන් අපි ගාව තියෙනවානේ I කියලා pronoun එකක්. ඒ සර්වනාම කියන අදහස. හරි? නැත්නම් කර්තෘ කියලා දන්න සිංහල ඉගෙන ගන්නකො කර්තෘ පද subject. මේක I උනාට මෙයා වාක්‍යයේ ඉස්සරහට එද්දී වෙනස් වෙනවා me කියලා. I එක me කියලා වෙනස් වෙනවා. ඊළඟට අපි ගාව ඉන්නවා මේ වගේම සෙට් එකක්. කවුද ඉන්නේ? V එකේ. මේ ටික හොඳට දැනගන්න. මේකේ විශේෂයෙන්ම වැදගත් ලෙඩ් භාවිතය. V කියන එකක් ඉන්නේ. they කියලා අවස්ථාවක් ඉන්නේ. ඒ වගේම he කියලා අවස්ථාවක් ඉන්නේ. ඒ වගේම she කියලා අවස්ථාවක් ඉන්නේ. ඔය ටිකනේ මූලික වෙන්නේ. දැන් it තිබ්බට it එක මාරු වෙන්නේ නෑනේ itමනේ. you තිබ්බ කියලා you මාරු වෙන්නේ නෑ you එකමනේ. නමක් ආවට නම මාරු වෙන්නේ නෑ. ඒ නමම තමයි. මේක මොකද දීර්ඝව පැහැදිලි කරලා මේ lessons තියෙනවා බලන්න YouTube එකේ. අලුත් කවුරු හරි ඉන්නවා නම් දැන් මේ I එක මේ උනා වගේම V එක වාක්‍ය මේ පැත්තට එද්දී as කියලා වෙනස් වෙනවා. V එක මේ පැත්තට වෙද්දී as කියලා වෙනස් වෙනවා. මේක පොඩ්ඩක් පාඩම් කරගන්න දන්නේ නැති කෙනෙක්. they කියන එක ඔය පැත්තට එනකොට them කියලා වෙනස් වෙනවා. he කියන අවස්ථාව මෙහෙට එද්දී him කියලා වෙනස් වෙනවා. she එක her කියලා වෙනස් වෙනවා. අලුත් කවුරු හරි ඉන්නවනම් විතරක් ලියන්න. කලින් සටහන් ලියුව අය මේක ලියන්න යන්න එපා. I කියන එක me කියලා වෙනවා. V කියන අවස්ථාව as කියලා වෙනස් වෙනවා. they එක them කියලා වෙනස් වෙනවා. he කියන අවස්ථාව him කියලා වෙනස් වෙනවා. she කියන අවස්ථාව her කියලා වෙනස් වෙනවා. මේක තමයි pronouns අපි අනුක්ත වෙනවා කියලා කියන්නේ. දැන් මෙතනදී අපි භාවිතා කරන let භාවිතයේදී විශේෂත්වය තමයි pronouns වල අනුක්ත අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව තමයි අපි භාවිතා කරන්නේ. උක්ත අවස්ථාව නෙමෙයි අනුක්ත අවස්ථාව. දැන් මේ let එකත් එක්ක ගන්න පුළුවන් වෙන්නේ මේ ටික පමණයි. අපිට මේ ටික ගන්න පුළුවන් අද පාඩමේදී she කියන එක ගන්න පුළුවන්ද? we ගන්න පුළුවන්ද? they ගන්න පුළුවන්ද? ගන්න බෑ. ගන්නේ මේගොල්ලන්ගේ උක්ත ස්වභාවය නෙමෙයි අනුක්ත ස්වභාවය. මට V ගන්න අවශ්‍ය නම් මම as කියන එක ගන්නෙ. මට they ගන්න අවශ්‍ය නම් මම them කියන එක ගන්නෙ. මට he ගන්න අවශ්‍ය නම් මම him කියන එක ගන්නෙ. she ගන්න අවශ්‍ය නම් මම her කියන එක ගන්නෙ. අනුක්ත අවස්ථාව.
දැන් පොඩි ස්ටාර් එකකින් ලියන්න let සමග මම මේක දන්න සිංහලෙන් තේරෙන්න කතෘ පද කියලා දෙන්න. let සමග කතෘ පදවල අනුත් අවස්ථාව උක්ත නමේ අනුත් අවස්ථාව භාවිතා කරයි. let සමග කතෘ පදවල අනුක්ත අවස්ථාව. ඒ කියන්නේ උක්තය ගන්න බැහැ කියන එක. හොඳේ අනුක්ත මම කියනවා හරිය ඇති අනුක්ත තමයි මම දන්න තරමේ උක්ත අනුක්තනේ අනුක්ත අවස්ථාව භාවිතා කරයි. අනුක්ත අවස්ථාව භාවිතා පණිවිඩයකුත් තියෙනවා. ඒකත් මට අමතක වෙයි දන්නේ. මේක මම දෙන්නම් ඒ පණිවිඩය. අපේ පටන් ගන්න විශේෂ වැඩසටහනක් ඔබට වැදගත් වේවි. මේක ලියලා ඉවරද? ඉක්මනින් ලියා ගන්නකෝ. ඔබට වැදගත් වේවි මම ඒකත් කියන්නම්. අපේ අලුත් ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරනවා. මොකද කිහිප දෙනෙක් අහනවා කෝල් කරලා. සාමාන්‍යයෙන් මම මෙතෙක් මේ පන්ති වල කවදාවත් අපේ පන්ති ගැන පෞද්ගලිකව කතා කරන්නේ ඔබ දන්නවා. දැන් අපි පටන් ගත්ත දවසේ ඉඳන් වැඩේ කළා අවසන් කරනවා ඇරෙන්න. නමුත් ගොඩාක් මේ වර්ක්ෂොප් එකේ ඉරිදා ඉන්න අය කෝල් කරලා අහනවා. ඒ නිසා පොදුවේ මම දෙන්න 1 by 1 කෝල් කරලා අහනවට වඩා ඒක හොඳයි. අලුත් වැඩසටහනක් යනවා අපේ spoken English program එකක් ඉංග්‍රීසි කතා කිරීම සම්බන්ධයෙන්. මේක වැදගත් අය පොඩ්ඩක් කල්පනාවෙන් ගහුම්කම් දෙන්න. සාමාන්‍යයෙන් දැන් ප්‍රෝග්‍රෑම් ඕන තරම් තියෙනවා. Facebook එකට ගියොත් ඕන තරම් තියෙන spoken English සාමාන්‍ය පෝස්ට් එකකට වඩා වැඩිපුරම තියෙන spoken English. ඒ නිසා එසේ නොවන අපි විශේෂ එකක් පටන් ගන්නවා. මේක ඔන්ලයින් වශයෙන් අපි මහා ලොකුවට මේක සිද්ධ කළේ නැහැ. අපි ආයතනික වර්තමින් කළේ ඔබ බහුතරයක් දන්නවා. මම නුගේගොඩ රොටරේ ගම්පහ සිසජී රත්නපුර කුරුණෑගල කළුතර මතුගම නගරවල වැඩසටහන් කළා. කොරෝනා ඉන්න කලින් ඔන්ලයින් එකේදී පොඩ්ඩක් ස්පෝකන් එක සීමා කරා. නමුත් අලුත් ක්‍රමවේද හදලා පන්ති කිහිපයක් පමණක් පැවැත්තුවා. නමුත් මේ ඔන්ලයින් කරන්නේ දිගටම යන්න වෙන නිසා අපි විශේෂ වැඩසටහනක් හඳුන්වා දුන්නා. ලබන මාස මැද වගේ වෙනකොට පටන් ගන්න. මේකේ අපි පැය 555ක් අපි උගන්වනවා මේ වැඩසටහන තුල. කාලය මාස 2යි. පැය 550ක් උගන්වනවා මේ කාලය ඇතුළත. මම මේකේ වැඩි විස්තර මෙතනදී දෙන්නේ නැහැ. අපි වෙනම ලබා ගමු විස්තර. මොකද මෙතන වැඩසටහන් වලත් විවිධ අය සම්බන්ධ වෙනවා. බාහිර අය සමහර කරලා ගුරුවරුත් ඉන්නවා මේවට ඇවිල්ලා. ඒ නිසා මාස 2ක් පැය 555ක් සම්පූර්ණ ස්පෝකන්. මේකේ ව්‍යාකරණ කරන්නේ ග්‍රැමර් කරන්නේ නැහැ. මේක ඔබගේ ප්‍රායෝගික කතනය හදනවා. ස්ථිරවම හදනවා. කොහොමද හදන්නේ? ඔබ සජීවීව Zoom එක ඔස්සේ ගෙදර ඉඳන් අපිත් එක්ක අපේ ස්ටාෆ් එකත් එක්ක කතා කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබ පන්තියින් අනිත් අයත් සමග දෙන්නා බැගින් කණ්ඩායම් බැගින් ඔබ වෙන වෙනම සාකච්ඡා කරනවා, කතා බහ කරනවා, ඩයලොග්ස් කරනවා විවිධ දේ පිළිබඳව. ප්‍රායෝගික මට්ටමේ මේක සජීවීව සිද්ධ වෙනවා. ඊට අමතරව ඉගන්වන දවස් දෙකක් තියෙනවා. අපි සෙනසුරාදා රාත්‍රී දාලා තියෙනවා රැකියා කරන අයට එන්න පුළුවන් විදිහට සහ අඟහරුවාදා රෑ 10ට දාලා තියෙනවා රස්සා කරන අයට එන්න පුළුවන් විදිහට. ඒ දෙකට අනිවාර්යයෙන්ම එන්න ඕන. අනිත් ඔක්කොම පැට්‍රිකල් එක මූලික වෙන්නේ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙච්චර වෙලාවක් අපි මාස දෙකකින් කරද්දී අපේ රස්සාව කරගන්න බැරි වෙනවා, අපේ අනිත් කටයුතු කරගන්න බැරි වෙනවා කියලා. ඒ අයට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ අයට මේ කාලය අපි කරන්න ඕන පැට්‍රිකල් ටික ස්ථාවරව ක්‍රමවේදයකට ලබා දෙනවා. අපේ ස්ටාෆ් අයව වෙන් කරලා ඒගොල්ලන්ට පහුවෙල කරගන්නත් පුළුවන්. මේ පැට්‍රිකල් වල වැඩි හරියක් අපි පැය 24ම වැඩ. ඒ නිසා ඔබට පහසු වෙලාව. ඔබට රෑ 12 දෝන, රෑ 1 2 දෝන පැට්‍රිකල් වලට වෙන් කරගන්න පුළුවන්. දිවා කාලේ ඔබගේ කාර්යාලය කටයුතු වලට දාන්න. නමුත් ගෙදර ඉන්න අයට දිවා කාලේ වෙන් කරගන්න පුළුවන්. රාත්‍රී කාලේ කාර්යබහුල අයට ඉතුරු කරන්න. දැන් මේකේ හැමෝම කියන්නේ ස්පෝකන්නේ ඔය බොරුව සාමාන්‍යයෙන් අපි කරන්නේ නැහැ. අපි ග්‍රැමර් නම් ග්‍රැමර්, ස්පෝකන් නම් ස්පෝකන්. මේ මාස දෙකෙන් ඔබ නිසක කතා කරන්න හදනවා. කොහොමද මේ නිසකව කතා කරනවා කියන්නේ? දැන් ඔබට අදහසක් එනවා මේ වගේ. Where do you go? I go to office. What did you do last Sunday? I went to my uncle's home. මෙහෙම ඉංග්‍රීසි කතාවක් කියනවා.
අනේ එහෙම කතා කරන්න නම් එන්න එපා. එහෙම නෙමෙයි කරන්නේ. අපි කරන්නේ ප්‍රායෝගික කතනය. කටපාඩම් තියරියක් නෙමෙයි ප්‍රායෝගික කතනය. ඒ කියන්නේ අවස්ථාවට සුදුසු වෙලාවට ගැලපෙන සුදුසු විදිහට කතා. ඔබ අද මේ පන්තියෙන් පස්සේ අද රෑ වෙනකන් අද දවස තුල එළියට ගිහිල්ලා හරි ඔෆිස් එකේ හරි ගෙදර ඉඳන් හරි ෆෝන් එකකින් හරි තව කෙනෙක් එක්ක තව පිරිසක් එක්ක සිංහල කතා කරනවා කියලා හිතන්න කතා කරනවනේ අද දවස තුල රෑ වෙනකන්. ඒකම ඒ විදිහට අනිත් පැත්ත ගහලා ඉංග්‍රීසි වලින් කතා කරන තමයි කියන්නේ. නැතුව කටපාඩම් තියරි එකක් නෙමෙයි. වාක්‍ය රටාවලට සීමා කරපු තියරි එකක් නෙමෙයි ප්‍රායෝගික භාවිතය. මේක ඔබට මෙහෙම කිව්වට තේරෙන එකක් නැති වෙයි. ඒකයි මම කියන්නේ ඔබ අද දවස තුල ඔබ හෙට දවස තුල ඔබ මේ සතිය තුල යම් කිසි දෙයක් සිංහලෙන් කතා කරනවා නම් ඔබ කාගේ හරි අනුතුරක් පිළිබඳව කාට හරි කොවිඩ් හැදිච්ච දෙයක් පිළිබඳව මොකක් හෝ සම්බන්ධයෙන් සිංහලෙන් කියනවා නම් ඒක ඒ විදියට තනියෙන් ඔබට ඉංග්‍රීසි වලින් කියන්න හදනවා. ඒක තමයි ඇත්ත මේ 555 එක කරනවා. මේකට වයස් ભેදයක් නැහැ ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. හැබැයි කුඩාම ළමයි සම්බන්ධ වෙන්න එපා. මොකද දැන් මේකදී අපි සියලු දේ උගන්වනවා. සියලු දේ කියන්නේ සියලුම දේ. අවශ්‍ය අනවශ්‍ය සියලු දේ ස්පෝකන් කරලා දාලා සියලු දේ උගන්වනවා. අනවශ්‍ය කියන්නේ සමහරක් විටාට මේක පන්ති වල කෙරෙන්නේ නැති ප්‍රතිකරණත් අපි මේ ක්ලාසස් එක තුල කරන එක මම මගේ සාමාන්‍ය ස්පෝකන් වල මාස්ටර් ක්ලාසස් වල අපි ඉස්සර කරනවා. ඒ නිසා සියල්ල කරනවා. නමුත් ඒකේ මම කියන්නේ පොඩි ළමයිට එන්න සුසු නැහැ කෙනෙක් නෙමෙයි. පොඩි ළමයිට එන්න පුළුවන්. නමුත් අර ගොඩාක්ම පුංචි එන්න එපා. ඒතර පොඩ්ඩක් මේන්ටේන් කටයුතු වලදී අපිට අපහසුයි. පුංචිම අය නම් එන්න එපා. වැඩිහිටිය අය නම් වඩාත් හොඳයි. වැඩිහිටිය අය ફોකස් කරන් යන්නේ. මේ පැය 555ම කරන මාස දෙකක්. හැබැයි මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. මේක හෝ මගේ හෝ පන්තිකට ඔබ එනවනම් දැන් මේ දවස්වල ඕන තරම් යනවනේ. ඔබ ටෙලිග්‍රෑම් ඇප් එක භාවිතා කරනවා ඇති, ඔබ WhatsApp භාවිතා කරනවා ඇති. ඕන තරම් Facebook එකේ WhatsApp link යනවා, Telegram link යනවා, ගුරුවරුන්ගේ දේශන යන ටයිම් තියෙනවා. ඕවට යන්න. ඔබ අපේ පන්තියකට එනවා නම් ඔය ලොකු පොඩි කියන ඕනම ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ පන්තියකට යන්න, නොමිලේ තියෙන ඒවට යන්න. අනිවාර්යෙන් යන්න. කොහේ හරි ඉංග්‍රීසි link එකක් දැක්කොත් අනිවාර්යෙන් යන්න. ගිහිල්ලා විනාඩි 5ක්වත් බලලා එන්න මොකද්ද කරන්න කියලා. අන්න එහෙම වුණොත් තමයි ඔබට ඒ පන්තිය සහ අපේ පන්ති වෙනස තේරෙන්නේ. නැත්නම් අපි මොන දේ කරත් ඔබට ඒක අවබෝධ වෙන්නේ නැහැ. මම නම් කියන්නේ ඔබ අපේ මොන පන්තියකට ආවත් ඔය කියන ජනප්‍රිය හෝ ජනප්‍රිය නොවන හෝ අලුත් අය හෝ කවුරු හරි කමක් නැහැ. ඔය කියන සියලුම ඉංග්‍රීසි පන්තිවලට යන්න. ගිහිල්ලා සංසන්දනය කරන්න. සංසන්දනය කළොත් ඔබට තේරෙවි අපි ඇත්තටම වැඩක් කරනවද නැද්ද කියලා. මම මේක කියන්නේ අත්දැකීමෙන් පහුගිය දවස් ටිකේම විවේක වේලාවන් වල මමත් ওই වැඩේ කළා. මමත් ළමයෙක් විදිහට ওই පන්ති රාශියකට ගියා. ඒතර අපිට තේරෙනවා මේ පන්තිල කෙරෙන්නේ මොකක්ද කියලා ඒ ගන්න මුදලට සාපේක්ෂව. මේ පැය 555ටම වානික දෙකකින් 3002ක් අය කරනවා. ඔන්න ගානක් එක්ක කිව්වා. සංගෝණු ගාස් නැහැ, බොරු කියන දෙයක් නැහැ. මම ගණන් වෙනුම් කියලා පන්තියකට ගෙන්නන්නේ. ගෙන්නුවට පස්සේ අරකට මේකට නිබන්ධනයේට මෙච්චරයි, CD එක ගෙන්නන්නේ මෙච්චරයි, ඒ කතා නැහැ. 3000 ගානේ වාරික දෙකක් මාසෙකට 3000යි මාස දෙකකට අය කරනවා. මේ 6000 කරන් සම්පූර්ණයෙන්ම පැය 555කට ඕනනම් පැය ගානින් රුපියල් 6000 බෙදලා බලන්න. ඔබට හිතේ මේක කරලා අපිට වැඩක් තියෙනවද කියලා. ඒ තරම් සාධාරණ මුදලක් ඔබට යන්නේ පැය 555කට. ස්ථිරවම කතා කරන්න අවශ්‍ය නම් කැමති නම් එන්න. ගොඩාක් සුදුසුයි රස්සා කරන අයට. නමුත් ඉගෙන ගන්න දරුවන්ටත් හොඳයි. හැබැයි වැඩිපුරම සුදුසු රස්සා කරන අයට කියලා මම කියනවා. වැඩිහිටියා වෙනුවෙන් වයස් භේදකින් තොරව සම්බන්ධ වෙන්න පුළුවන්. ලබන මාසෙම මැද වගේ වෙද්දි පටන් ගන්නවා. මේකට එන අය අපි ගෲප් වල දැනුවත් කරන්න සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. අපේ ටෙලිග්‍රෑම් එකට විශේෂයෙන්ම දාන්න සම්බන්ධ වෙන විදිය අද හෝ අද හවස් වගේ වෙද්දි නැත්නම් හෙට වෙද්දි දෙන්න ඒ ක්‍රමවේදයට සම්බන්ධ වෙන්න මම පුංචි දැනුවත් කිරීමක් කළේ. මම සම්බන්ධ වෙන්න දුරකථන අංක මොකුත් දැන් දෙන්නේ නැහැ. ටෙලිග්‍රෑම් එකට දාන්න ඔබට පුළුවන් ටෙලිග්‍රෑම් එකකින් බලලා සම්බන්ධ වෙන්න. WhatsApp වලටත් දැනුවත් කිරීමක් කරන්නම්. පැය 555ක් මාස දෙකකින් උගන්වනවා. ලංකාවේ කොහෙවත් ඔය වැඩසටහන ඔය විදිහට කරන්නේ නැහැ. ඔය කරන තැන්වල බලන්න කටපාඩම් කරන්නේ. කරපු අය කරපු වීඩියෝස් Facebook එහෙම දාලා තියෙනවා. ඒවත් බලන්න. බැලුවම ඔබට තේරෙයි මේ කතා කරන්නේ කටපාඩම්ද නැත්නම් මේ ස්වභාවිකවද කතා කරන්න කියලා. අපිට අවශ්‍ය ස්වභාවික ඉංග්‍රීසි කතනේ. දැන් මම මේ ඔබට යමක් පැහැදිලි කරානේ. මේක මේ විදිහට ඔබට ඉංග්‍රීසි වලින් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. එවැනි පැට්‍රිකල් තියෙනවා. අපි යම් දෙයක් සිංහලෙන් කියලා ඔබට කියන ඉංග්‍රීසි වලින් ඒ මොහොතේම ලයිව් කියන්න කියලා එවැනි පැට්‍රිකල් තියෙනවා. ඔබට පැහැදිලි වෙනසක් වේ ওই කාලය තුල
මෙච්චර වෙලාවක් කවර් කරන්නේ කොහොමද කියන එක බය වෙන්න එපා. කරගන්න පුළුවන්. වැඩසටහන් ලෑස්ති කරලා තියෙන. මම පෙසිද්දි දැන් මේක කියන්නේ නැහැ. මොකද මේ පන්ති වලට ඉන්නව විවිධ අය සම්බන්ධ වෙන නිසා අපි මේ ඉදිරියේ කතා කරමු ලියාපදිංචි වෙන්න කැමති අය ඒක රාශී කරගත්තට පස්සේ. හරි. මම කිව්වා ලෙට් එකේ අනුක්ත ස්වභාවය ගන්නවා කියලා. අයින මේ මී ගන්නවා කියලා. වේන මේ අස් ගන්නවා කියලා. එහෙනම් මේකත් එක්ක අනුක්ත ස්වභාවය එන්නේ. දැන් මෙහෙම හිතන්නකො. මට කියන්න ඕන ඔහුට යන්න දෙන්න කියලා. මට කියන්න ඕන ඔහුට යන්න දෙන්න කියලා. හොඳට තේරුම් ගන්න. වාක්‍ය දෙකෙන් මම කියා දෙනවා. ඔහුට යන්න දෙන්න. ඔහුට යන්න දෙන්න. ඉඩ දෙන්න කියන අදහස. එහෙම නැත්නම් ඔහුට යන්න ඉඩ දෙන්න. යන්න දෙන්න කිව්වත් ඒකම තමයි. ඔහුට යන්න ඉඩ දෙන්න නැත්නම් ඔහුට යන්න දෙන්න. දැන් මෙහෙම කිව්වට ඔහුට යන්න ඉඩ දෙන්න කියලා මේකේ මෙහෙම කිව්වට ඔබ ඔහොම කතා කරනවා. ඔබ කියන්නේ කොහොමද මේක? දැන් මම කිව්වා මේකේ අදහස ඔහුට යන්න දෙන්න නැත්නම් ඔහුට යන්න ඉඩ දෙන්න කියලා. ඔබ මෙහෙම කතා කරනවද නෑ නේද? මෙහෙම එකක් ඔබ කවදා හරි ජීවිතේ කියලා තියෙනවද? ඔහුට යන්න ඉඩ දෙන්න. ඔහු කියන එක ඕනනම් එයා කියලා දාන්නකො. එයාට යන්න ඉඩ දෙන්න. එහෙම කියන්නේ නෑ. අපි කොහොමද කියන්නේ? සමහරක් වෙලාවට මේක ලංකාවේ පළාත් අඩුව වෙනස් වෙයි. මොකද මේ පළාත් නම් එකම අය සම්බන්ධ වෙන නිසා. නමුත් මට හුරු විදිය සහ බහුතරයක් කියන විදිය මම මේ කියන්නේ. අපි කියන්නේ කොහොමද? එයාට එයා ගියපු දේ. මේක නෙමෙයිද අපි කියන්නේ. එයා ගියපු දෙන් එයාට යන්න ඉඩ දෙන්න කී ඉන්නවද? සැබෑ කතනය තුල නැහැ. අපි කියන්නේ එයා ගියපු දෙන්. එයා ගියපු දෙන්. එයා ගියපු දෙන්. ඕක තමයි සැබෑ අදහස. හැබැයි මේකේ හරි අදහස මේත් එක්ක ගත්තොත් ඔහුට යන්න ඉඩ දෙන්න කියන අදහස. නමුත් අපේ භාවිතයේදී අපි ඒක වෙනස් වෙනවා. එයා ගියපු දෙන් කියලා. පැහැදිලිද? කොහොමද ඔක කියන්නේ? ලෙට් එක එන්න ඕන මුලට. ලෙට් එක එන්න ඕන ඉස්සරහට. මුලට එන්න ඕන. ඔන්න ලෙට් එක ගන්න. දැන් මෙතන ඔහු නේද තියෙන්නේ. එතකොට මම ඒක එයා නේද අදහස් කළේ. හරි. දැන් ඔහු කිව්වත් එයා දාත හැකියි. දැන් මෙයා ගැහණු කෙනෙක් වුණා නම් ඇය නේද? ඇය කිව්වත් මෙතන එයා දාත. ඇය කිව්වත් එයා දාත හැකියි. ඔහු කිව්වත් එයා දාන්න පුළුවන්. අපේ භාවිතය එහෙමනේ තියෙන්නේ නේද? ඔබ තේරුම් ගන්න. ඇය කිව්වත් එයා දාත හැකියි. ඔහු කිව්වත් එයා දාන්න පුළුවන්. එහෙනම් මෙතන ඉන්නේ ඔහුනේ. මම එතකොට ඔහු කියන එක මූලික කරන් මෙතන ගන්න. හැබැයි මෙතන තිබ්බේ ඇය නම් මෙතන එයා තිබ්බට මම මෙතන ඇය කියන එක මූලික කරගෙන ගන්න. ඔහු කියන්නේ කොහොමද? he කියන එක දැන් he ගන්න පුළුවන්ද? බැහැ. මං ගන්න he. let him ගියපු දෙන් යන්න ඉඩ දෙන්න. මෙතන පේනවද ඔබට ක්‍රියාපදයක් තියෙනවා? ක්‍රියාපදයක් තියෙනවා පේනවද? මොකක්ද ක්‍රියාපදේ? යන්න කොහොමද යන්න කියන්නේ? go. ඔන්න හැදුවා අපේ අදහස. let him go. ඔහු ගියපු දෙන්. let him go. ඔහු ගියපු දෙන්. එයා ගියපු දෙන්. let him go. පැහැදිලිද අදහස්? ලියා ගන්න වාක්‍ය හදපු විදිය. let him go. ඔහු ගියපු දෙන්. එයා ගියපු දෙන්. let him go. ඔහු ගියපු දෙන්. දැන් මට අවශ්‍යයි එයාලට වැඩ කරන්න ඉඩ දෙන්න කියලා කියන්නේ. එයාලට වැඩ කරන්න ඉඩ දෙන්න. කොහොමද කියන්නේ? මාත් එක්කම ලියා ගන්න වැඩි වෙලාවක් දෙන්න බෑ. එයාලට වැඩ කරන්න ඉඩ දෙන්න. මේව ඔබට පන්තිවල මෙහෙම කියා දෙන්නේ නෑ. ඔබ පන්ති ගිහිල්ලා බලන්න. මේ කියා දුන්නත් මේ විදිහට තේරුම් ගන්න බෑ. මං කියන්නේ බොරු නම් ඔබ බලන්න පන්තියකට ගිහින්. ඒගොල්ලන්ට වැඩ කරන්න ඉඩ දෙන්න. කොහොමද කියන්නේ? එයාලට කියලා ගන්නත් මන්නේ. එයාලට ඒගොල්ලන්ට කිව්වත් හරි. වැඩ කරන්න ඉඩ දෙන්න. එයාලට වැඩ කරන්න ඉඩ දෙන්න. ඕකේ සැබෑ භාවිතය මොකක්ද? දැන් ඔබේ මනසට එන්න ඕන මම මයික් ඔෆ් කරලා තියෙන නැත්නම් ඔබ කියාවි උත්තර මට. සැබෑ භාවිතය මොකක්ද දෙන්නේ? මනසින් හිතන්න. එයාලට වැඩ කරන්න ඉඩ දෙන්න. අපේ ටෙලිග්‍රෑම් කණ්ඩායමේ නැති අයට ලින්ක් එක දෙනවා. ටෙලිග්‍රෑම් එකට ඇඩ් වෙන්න. දැන් එවනෝ ලින්ක් එක. එයාලට වැඩ කරන්න ඉඩ දෙන්න. මේකේ සැබෑ අදහස කොහොමද එන්නේ? එයාලා වැඩ කරනවා.
එයාලා වැඩ කරපු දේ. එයාලා වැඩ කරපු දේ. මේක සමහරක් වෙලාවට ඇත්ත කියන්න එපා. සමහරක් වෙලාවට එයාලා කියන්නේ මේකට දාන මොකද්ද? මේකට අපි දානවා උන් කියලා. එහෙම දානවා. උන් කියලා දානවා සමහර. උන්ට වැඩ කරන්න දෙන්න. නැත්නම් උන් වැඩ කරපු දේ. උන් වැඩ කරපු දේ. ඔහොම කියනවනේ. උන් වැඩ කරපු දේ. නැත්නම් එයාලා වැඩ කරපු දේ. එයාලා වැඩ කරපු දේ. සමහරක් සමාජවල අපි කියනවා උන් වැඩ කරපු දේ. ඔය අදහස. කොහොමද ඔක ඉංග්‍රීසි වලින් කියන්නේ? උන් වැඩ කරපු දේ. එයාලට වැඩ කරන්න ඉඩ දෙන්න. අන්න එහෙනම් මෙතන එයාලද මුලට ගන්නෙ? නැහැ. ගන්නෙ කාවද? let එක. මුලට ගන්නෙ අපි let එක. let එයාලා කියන්නේ දේක. දැන් දේ ගන්න බෑ. ඒක අනුක්ත වෙනවා. එහෙනම් let them වැඩ කරනවා කියන්නේ work. let them work. එයාලා වැඩ කරපු දේ. let them work. ඒගොල්ලෝ වැඩ කරපු දේ. let them work. එයාලා වැඩ කරපු දේ. පැහැදිලිද? ලියන්න. let them work. එයාලා වැඩ කරපු දේ. let them work. නිදිමතයි කියලාත් මැසේජ් තේනවද? ඔව් අද වැස්සත් එක්ක නිදිමත නම් ඇති. නිදිමත නැති වෙන විහිළුවක්වත් කරන්න බෑ. මොකද දැන් විවිධ අය ඉන්නවනේ. අනිත් පැත්තට කැමරාව ඔය පැත්තට රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කර දානවා YouTube අර සර් මෙහෙම කිව්වා කියලා. ඒක මීට වඩා හොඳයි ගානට සීමාවකින් යන එක වඩාත් හොඳයි. නැත්නම් අර මේ අපිටත් කියන සයිබර් අවකාශයට යන්න වෙනවා එහෙම වුණොත්. let them work. එයාලා වැඩ කරපු දේ. තව වාක්‍ය දෙකයි ඉවරයි වැඩේ. එන පොදුයි ගන්නන්නේ දැන් වැඩේ තේරෙනවා. ඔහු නිදාගත්තු දෙන් let him sleep. let him sleep. ඔහු නිදාගත්තු දෙන්. let her go. ඇය ගියපු දෙන්. let her go. ඇය ගියපු දෙන්. let him play. ඔහු සෙල්ලම් කරපු දෙන්. මේව තව දෙක කරලා ගන්න පුළුවන්. මම මේකට දාලා කොටස ඔබට උගන්වන්නේ. දැන් පන්තිවල මෙතනින් එහාම මෙතෙන් කියලා දෙනවා. නමුත් මේකෙත් කියා දෙන්නම් step by step. මට මේ හැබැයි ලොකු දෙයක් කරන්න බෑ. හැබැයි මේකත් ලොකු දෙයක් තමයි හොඳේ. බලන්න මම මේ ළඟදී මම එක පන්තියකට ගියා. පැය දෙකමාරක පන්තියක්. පැය දෙකමාර ඉංග්‍රීසි පන්තිය සිංහල ඉගෙනුවා. මම දැන් සිංහල ඉගෙනුවා. ඔය මේ මම මේ දැන් ඔය දුන්නේ ඔය සෙට් එක IB ද ඔය සෙට් එකේ සිංහල භාවිතය ඉගෙනුවා. ඉංග්‍රීසි පන්තියේ මූලික දැනුමට ඒක අවශ්‍යයි කියලා. හැබැයි ඒත් මම දැක්ක ළමයි රැඳිලා ඉන්නවා නොතේරුම්කම. ඒක තේරුම් ගන්න බෑ. මේ කරන්නේ ඉංග්‍රීසිද මේ කරන්නේ බොරුවක්ද කියලා සමහරක් අයට. හරි? මේව සමහරු පන්ති මාස ගණන් තටමනවා. ඒත් තේරෙන කියා දෙන්නේ. හැබැයි මම පැය භාගයෙන් ඔබට මේක අවසන් කරනවා. මේක ඉතින් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔක්කොම කරන්න බෑ. පුළුවන් ටික තමයි මේ ආවරණය කරන්නේ. let him sleep. ඔහු නිදාගත්තු දෙන්. let her go. ඇය ගියපු දෙන්. let him play. ඔහු සෙල්ලම් කරපු දෙන්. ඔහු සෙල්ලම් කරපු දෙන්. දැන් අපි කිව්වොත් එයා එළිය සෙල්ලම් කරපු දෙන් let him play outside. ඒ විදිහට ගන්න අදහස් වෙනස් කළා. එහෙමනම් ඔන්න let එක කතා කළා. තව උදාහරණ අවශ්‍යද? අවශ්‍ය නැති වෙයි. let එක ගන්න ඉස්සරහට pronouns එකේ අනුක්ත ස්වභාවය ගන්න ක්‍රියාපදේ ඒක මම කිව්වේ නෑ. ක්‍රියාපදේ වර්තමානයේ ගන්න. ක්‍රියාපදේ කවවද ගන්නෙ? වර්තමානයක ලියමු පොඩ්ඩක්. ස්ටාර් එකක් දාන්න පරලකුණක ලියන්න. මෙහිදී ක්‍රියාපදවල වර්තමාන අවස්ථාව. මෙහිදී ක්‍රියාපදවල වර්තමාන අවස්ථාව භාවිතා කරයි. මෙහිදී ක්‍රියාපදවල වර්තමාන අවස්ථාව භාවිතා කරයි. verb එකේ present අවස්ථාව. verb එකේ present අවස්ථාව දාලා තියෙන හොඳට තේරුණා කියලා. thank you.
ඇති පාඩම ඉවරයි නවත්තනවා මේ පොඩි වෙලාවයි හැබැයි ඔබට දැනුමක් ලැබුණා මම කියන්නේ බොරු නම් අද ඉනම් පුරුද්දක් කරගන්න විවේකයක් ලැබුණොත් හම්බෙන ඉන්ද්‍රියසේ සියලුම ලින්ක් බලන්න කියලා මොන ගුරුවරගේ කාගුණත් කමක් නැහැ මොන පොඩි හරි ලොකු හරි ජනප්‍රිය හරි නැති හරි හැම ගුරුවරයෙක්ගේම ඉංග්‍රීසි ලින්ක් එකක් හොයාගන්න යාළුවෙක්ගෙන් හරි ඉල්ලගන්න ගිහිල්ලා එක විනාඩි 5ක් බලන්න වෙනසක් දැනේ ගිහින් බලන්න එහෙම බලලා මට වඩා හොඳට උගන්වනවා නම් අනේ මගේ පන්තියෙන් දෙපා යන්නේ මං පැහැදිලිවම කියන වෙන ගුරුවරු කියන්නේ යන්නවත් එපා කියලා මං කියනවා යන්න මොකද මං ඒ සත්‍ය දැක්කා ඔබත් ගිහිල්ලා බලන්න එතකොට ඔබට තේරෙයි පන්තියක් අතර වෙනස මොකක්ද පන්තියක් කියන්නේ මොකක්ද කියලා අද පුරුද්දක් කරගන්න දකින සීලම ඉංග්‍රීසි ලින්ක් වලට යන්න ගියහම ඔබට අයිඩියාවක් ලැබෙයි 22 ක්ලාසස් එක තියෙනවා පුතේ මෙසේජ් එකක් එවන තියෙනවා 9ට පටන් ගන්නවා අද දවස් සීලම ෂෙඩියුල් එකේ විදිහටම යනවා සීලම ෂෙඩියුල් කියන්නේ ඒ සීලම පන්ති ටික යනවා හොඳයි දැන් ඊළඟ පන්ති දෙක දාන්න එපා සීලම ටික ඒ විදිහට යනවා එහෙනම් මම අවසන් කරනවා පුතේ ස්පෝකන් එකේදී විශේෂයෙන්ම මේ අපේ වැඩිහිටි අය මේකේ අපේ ලියාපදිංචි අයව දැනුවත් කරන්න මම වෙනම ඒගොල්ලන්ට වෙනම යන ප්‍රෝග්‍රෑම් එකට ලියාපදිංචි නොවන අය පැය 555 මාස දෙකේ ප්‍රෝග්‍රෑම් එක ඔබ තව ටික දවස්කින් මේකේ ප්‍රොමෝෂන් දාපිවි ඒකත් එක්ක සම්බන්ධ වෙන්න මේකේ මේ Google form එකක් තියෙනවා අපිට ඒක පුරවලා එවන්න ඒක අපි පුරවන්න ලබා දෙන්නම් ලබන මාසෙ මැද පටන් ගන්නවා මේ මාසේ හෙට අනිද්දා වගේ වෙද්දි ලියාපදිංචි කරවනවා ඔව් මේකත් එක්ක සම්බන්ධ වෙන ඉරිද උදෑසන වැඩසටහන දිගටම මේ විදිහට යනවා අනිවාර්යෙන් උදේ 6:30 යනවා බදාදා රැයක දාලා දෙන්නම් බදාදා රැයකේ මගේ මාස්ටර් එක මම කරනවා මේ දවස්වල ඒ නිසා මට පොඩි ලෙක්චර්ස් ටිකක් වැඩිලා තියෙනවා බදාදා රැය ඒකයි චුට්ටකර නැවැත්තුවේ බදාදා රැය ග්‍රැමර් වර්ක්ෂොප් එකක් පටන් ගන්නවා ඉක්මනින් මට මේ දවස් ටිකේ ලෙක්චර්ස් වගේ මාස්ටර් ඩිග්‍රී එකේ වැටිලා තියෙනවා ඉරිද උදෑසන වර්ක්ෂොප් එක යනවා 6:30 ඒ අතරතුර ලොකු වැඩක් කරගන්න තමයි මේ 5 දාලා තියෙන්නේ ඒකත් ඔබට කැමතිට සම්බන්ධ වෙන්න පුළුවන් මේකට නම් ගාස්තුවක් ආය කරනවා 22 උදේ 9 පුතේ 2022 ඔයාලගේ පන්ති උදේ 9ට තියෙන අද උදේ 9ට හොඳයි එහෙනම් සුබ දවසක් හැමෝටම අපි හම්බෙමු ආයෙත් දවසක පුතේ 22 ළමයින්ට මේ ලින්ක් එකෙන් මෙන්න ඕගොල්ලෝ මේ ලින්ක් එක මෙන්න මම ලින්ක් එක වෙනස් කරේ නෑ අද